समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्दं धम्मत्सवेन कालो अयं बदन्ता धम्मत्सवेन कालो अयं बदन्ता धम्मत्सवेन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्බුද්දස්ස. විශේෂයෙන් අපි ජීවිතේ ජීවත් වෙනකොට අපි හිතනවා බුදුදහම කියලා කියන්නේ වෙනම ආගමක් විදිහට ඇදහිල්ලක් විදිහට අපි ඇදහිය යුතු අපේ ජීවිතයේ එක අංගයක් කියලා. සංස්කෘතික රාමුවකට සීමා වුණු ජාතීන් කොට්ටාසයකට සීමා වුණු හුදෙක් ආගමක් විදිහට තමයි බුදුදහමත් වර්තමානයේ වන විට බහුතරයක් දෙනා හඳුනන්නේ. ඒ නිසා තමයි කියන්නේ අපිත් බුද්ධාගම්කාරයෝ කියලා. අපේ තම තමන්ගේ ආගමත් එක්කලා ගොඩනගාගත් සංස්කෘතික රාමුවක් පැවැත්මට තම තමන්ගේ ජීවිත තුළ වර්ගයාගේ පැවැත්ම උදෙසා සකස් කරගෙන තියෙනවා. නමුත් බුදුදහම කියලා කියන්නේ කිසිම වර්ගයකට සීමා වුණු කිසිම ජාතියකට සීමා වුණු කිසිම ජන කොට්ටාසයකට සීමා වුණු කිසිම ආගමික රටාවකට සීමා වුණු එහෙම නැත්නම් ආගමකට සීමා වුණු සීමා මායිමක් නෙවෙයි. බුදුදහමේ අවබෝධය කුමන ආගමක ජාතියක විශ්වාසයක මතයක හිටියා හෝ වේවා සියලු විශ්වාස මතවාද දෘෂ්ටීන්ගෙන් එතර වෙන්නට එහෙම නැත්නම් සියලු මතවාද දෘෂ්ටි ඉක්මවන්නට උපකාර කරන මාර්ගයේ ප්‍රතිපදාව තමයි බුදුදහම කියලා කියන්නේ. බුදුදහමේ දෘෂ්ටි නැහැ. අන්ත නැහැ. අන්ත වලින් තොර දෘෂ්ටි වලින් තොර සියලු දෘෂ්ටීන් ඉක්මවන මාර්ගයේ ප්‍රතිපදාව තමයි බුදුදහම කියලා කියන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්නට උවමනයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණාව සියලු සත්වයන්ට පොදු කාරණාවක්. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ආගමක් ඇතුලේ නම් ඒ ආගම අදහන විශ්වාස කරන දරන ඒ ආගමික ලබ්ධිය ඇති ඇත්තන්ට පමණක් සීමා වුණු නීති රාමුවක් ඇතුලේ කොටු කරලයි තියලා තියෙන්නේ. හැබැයි බුදුදහමේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයන්ට සුවපත් භාවයේ පිණිස සියලු ලෝසතට යහපත පිණිසයි ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. තුන් ලෝකාග්‍ර වූ කියලා අපි හඳුන්වන්නේ ඒකයි. තුන් ලෝකෙම මිදෙන්න කාම රූප අරූප කියන තුන් ලෝකෙම ඉක්මවන්නට
ප්‍රතිපදාව මාර්ගය පෙන්වා වදාරන දේශනාවක් තමයි බුද්ධ දේශනාව කියලා කියන්නේ. අපි බොහෝ දෙනෙකුට බුද්ධ දේශනාවේ හරය කුමක්ද කියලා වැටහෙන්නේ නැහැ. බුද්ධ දේශනාව කුමටද කුමක් පිණිසද කියන දේ අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි සංස්කෘතික රාමුවකට කොටු වෙලා සීමා මායිමක් බැඳගෙන තමන්ගේ ජීවිතේ මරණය මගුලට යමක් ජීවිතේ කරනවා වගේ පාංශකූල දානයේ පිරිත ජීවිතේක අංගයක් බවට පත් කරගෙන මේක අපි මේ ජීවිතේ කරන්න ඕන එක දෙයක්. අපි විවාහ මංගල්‍යයකට මංගල උත්සවයක් ගන්න එක කරනවා චාරිත්‍රානුකූලව. අන්න ඒ වගේ තමයි පොල් තෙල් පහළ දල්වන එක චාරිත්‍රානුකූලව කරනවා වාගේ අපි බෝධි පූජාව කරන එක දාන පූජා කරන එක චාරිත්‍රානුකූලව කරන් යනවා. ඉන් එහා දැක්මක් ඉන් එහා දෙයක් අපි අවබෝධයට උත්සාහවන්ත වෙන්නේ නැහැ. අපි ඒ ටික කරන අතරම අපේ සංස්කෘතිය රැකගන්න සදාචාරය රැකගන්න ඒ ටික වැදගත්. නමුත් සංස්කෘතිය සදාචාරය ඇතුලේ අපි කවදා නමුත් අවබෝධයට පත්විය යුතු ප්‍රතිපදාව පිළිබඳ අපි ගවේෂණය කරන්න ඕන. අපි ජීවිතයේ සියල්ලම කරගන්නවා වාගේ ඒ අතර සියල්ලම ඉක්මවන්නට තියෙන ප්‍රතිපදාව අවබෝධයට පත්වීමෙන්ම පමණයි අපිට බෞද්ධෙක් බවට පත්වන්නට පුළුවන්කම ලැබෙන්නේ. බෞද්ධ භාවය කියන එක උපතින් උරුම කරගන්න බෑ. අපිට බුද්ධාගම් කාරයෙක් වෙන්න පුළුවන් වෙයි. නමුත් බෞද්ධෙක් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ බෞද්ධ ප්‍රතිපදාවේ. බෞද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. චතුරාර්ය සත්‍ය අවබෝධයට යන ප්‍රතිපදාව. ඒ තුල පමණයි අපිට බෞද්ධයෙක් බවට පත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. නමුත් අපි ස්වභාව ධර්මයවත් හරි හැටියට අඳුනගෙන නැතිව අපිට පුළුවන්කමක් නැහැ මේ බුදුදහම වටහා ගන්න. ඒකට හේතුව තමයි ස්වභාව ධම කියලා කියන්නේ බුදුදහමම තමයි. ස්වභාව ධමයේ ක්‍රියාකාරීත්වය ස්වභාව ධමයේ පැවැත්ම අවබෝධ කරොත් ඒ අවබෝධය බුදුදහමේ අවබෝධයේ පිණිස හේතුවක් වෙනවා. උපකාරයක් වෙනවා. ඇයි එහෙම කියන්න හේතුව? අපි බැලුවොත් මේ ලෝකය සංකීර්ණ වීම කියලා කියන්නේ අපේ විඥානයේ සංකීර්ණ භාවය. ලෝකය අපි එන්න සංකීර්ණයි කියලා කියනවා නම් ඒ සංකීර්ණ වෙලා තියෙන විඥාණයමයි. විඥානයේ ස්වභාවය සංකීර්ණ වෙලා. ඒතර විඥානයේ ස්වභාවය පුළුල් වෙනවා කියලා කියන්නේ. විඥානයේ ස්වභාවය සංකීර්ණ වෙනවා කියලා කියන්නේ අපිට විඥානේ ඉක්මවන්නට තියෙන පාර ටික ටික වැහෙනවා කියන එක. දැන් අපි මෙහෙම හිතමුකෝ. අපිට දොරක් තියනවා කියලා හිතමු. මේ පොළවේ ගල් දොරක් පොළොව ඇතුළට යන්න. නමුත් දවසෙන් දවස මේක උඩට පස් තට්ටු වැටෙන්න
අපිට ඒ දොර පේන්නේ නැතුව යනවා. සම්පූර්ණ මහා පස්තට්ටුවකින් වැසී ගියාට පස්සේ තියෙන තැන කාලයක් යනකොට හොයන්න බැරි වෙනවා. මතු කරගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ පුළුල් වෙන්න විඥානයේ ස්වභාවය, ඒ විඥානයේ උඩ තට්ටු බැඳෙන්නේ තෘෂ්ණාව. විඥානයේ පුළුල් කිරීමට හේතුව තෘෂ්ණාව. එනම් විඥානය පෝෂණය කරන්නේ තෘෂ්ණාව විසින්. තණ්හාවේ මෞංකාරය. විඥානයේ මෞංකාරය තණ්හාව. තණ්හාවෙන් තමයි විඥානයේ පුළුල් කරන්නේ, විඥානය සංකීර්ණ කරන්නේ. එහෙමනම් අපි කල්පනා කරගන්නට උවමනයි තෘෂ්ණාව මූලික කරගෙන තමයි අපේ ජීවිතය එන්න සංකීර්ණ භාවයට පත් වෙලා තියෙන්නේ. අපි මෙහෙම කල්පනා කරමු. සෑම සත්වයාගේම මූලික බලාපොරොත්තුව සුඛ විහරණය. සුඛ විහරණයේ බලාපොරොත්තු නොවන්නා වූ කිසිම සත්වයක් නොමැත්තේමය. සෑම සත්වයෙකුගේම පරම අභිලාෂය සුඛ විහරණය ලැබීම, සුඛ විහරණයට පත්වීම. සුඛ විහරණය උදෙසා තමයි සත්වයා සෑම දේම කරන්නේ. නමුත් සුඛ විහරණය උදෙසා තියෙන නියම පාර, නියම මාර්ගය හොයාගත නොහැකි වුණොතින් අපි වැරදි මාර්ග ඔස්සේ ගොසින් හිතන්න බැරි තරම් අවුල් ජාලයකට පත් වෙනවා. වර්තමානයේ වන විටදී සුඛ විහරණය සොයමින් ගිය ලෝක සත්වයන් සිතාගත නොහැකි අවුලකට පත් වී තිබෙනවා. ඒ අවුල එසේ මෙසේ අවුලක් නෙවෙයි. එක පුදුමාකාර අවුලක්. මෙන්න මේ අවුල සකස් කරන දෙයට අපි සරලවම කියනවා දෘෂ්ටි කියලා. ඒ නිසාම අපිට පෙන්නනවා මේකට සක්කාය දිට්ඨිය. ඒක එසේ මෙසේ දෘෂ්ටියක් නෙවෙයි. දෘෂ්ටි කාන්තාරයක්, දෘෂ්ටි විශෝකයක්, දෘෂ්ටි මහා සාගරයක් විදිහටයි මේක හඳුන්වලා දෙන්නේ. මේ දෘෂ්ටි විශෝකයෙන්, දෘෂ්ටි මහා සාගරයෙන්, දෘෂ්ටි කාන්තාරයෙන් ඉක්මවන්නට මගනුවණයි භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙලා පෙන්වා වදාරන්නේ. මේ දෘෂ්ටි කාන්තාරයේ ඉක්මවන්නට සුදුසු කාලයක්, සුදුසු දේශයක්, සුදුසු දීපයක්, සුදුසු ප්‍රදේශයක් එක්කලයි භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ නියම කාලෙටයි ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වා වදාරන්නේ. ඒකටත් හේතුව තමයි එහෙමනම් මේ ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරවන්නට පහසු කාලයක් වෙන්න ඕන. දේශයක් දීපයක් වෙන්න ඕන. ස්වභාව ධර්මත් එහෙනම් සම්බන්ධයි ධර්ම අවබෝධය පිණිස. ස්වභාව ධර්ම කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ස්වභාවය
දහමේ ස්වභාවය. ස්වභාව දහම කියන්නේ දහමේ ස්වභාවය. අපි ස්වභාවිකවම කෙනෙකු උප්පත්තිය ලබනකොට ස්වභාවිකවම ඇස්කන් නාසාදී ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්න පුළුවන් විදිහට ස්වභාවික උප්පත්තියක් ලබනවා. ස්වභාවිකව ලැබුණු උප්පත්තිය ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ කාලය, දේශය, දීපය එක්කලා ඒ කාලයට අනුකූල, ඒ දේශයට අනුකූල, ඒ දීපයට අනුකූල ගති ලක්ෂණ, ගති ගුණ, දෘෂ්ටි වලින් පෝෂණය වෙන්න පටන් ගන්නවා. කොටින්ම කිව්වොත් ඒ ඉපදුණු ප්‍රදේශයත් එක්කලා, ඇසුරු කරන පුජ්‍යලයොත් එක්කලා, අහන දකින අත්දැකීම් එක්කලා විඥානේ පෝෂණය වෙන්න පටන් ගන්නවා. විඥානේ අරමුණු ගන්න පටන් ගන්නවා. අන්නේ ගත අරමුණුත් එක්කලා දෘෂ්ටියකට බහිනවා. ඒ බැහැ ගන්න දෘෂ්ටියත් එක්කලා පැවැත්ම පවත්වනවා. ඕක තමයි සරලවම සිද්ධ වෙන්නේ. නමුත් ස්වභාවය කියලා කියන්නේ දෘෂ්ටි වලින් තොර දේ තමයි ස්වභාවික කියලා කියන්නේ. දෘෂ්ටි කියලා කියන්නේ පෝෂණය කරගෙන බැහැ ගන්න දේවල්. ස්වභාවිකවම පෙනීම සිද්ධ වෙනවා. ඇහිම සිද්ධ වෙනවා. දැනීම සිද්ධ වෙනවා. දැන ගැනීම සිද්ධ වෙනවා. පෙනීම, ඇහිම, දැනීම, දැන ගැනීම ස්වභාවිකව සිද්ධ වෙනවා. ස්වභාවිකව සිද්ධ වෙන පෙනීම, ඇහිම, දැනීම, දැන ගැනීම එක්කලා අපිට පෙනිච්ච දේවල් කහ, රතු, නිල්, කොළ අර දේ මේ දේ විදියට දෘෂ්ටිගත එක බැහැ ගන්නවා. ඇහිමත් එක්කලා ඇහිච්ච දේ පිළිබඳව අහවල් දේය කියලා නිගමනවල බැහැ ගන්නවා. ඒ බැහැගත්ත නිගමන ඇතුලේ කොටු වුණාම අපිට ස්වභාවය වැහෙනවා. පෙනීම කියන කාරණාව අපිට වැහිලා යනවා. පෙනීම ඉක්මවා ගොසින්, පෙනීම අභිභවා ගොසින් පෙනිච්ච දේවල් වල පැටලෙනවා. පෙනීම ගැන හොයන්න වෙලාවක් අපිට නැහැ. නුවණක් නැහැ. පෙනිච්ච දේ ගැනමයි හොයන්නේ. ඇහිම ගැන හොයාගන්න තරම් නුවණක් දෙන්නේ නැහැ. ඇහිච්ච දේවල් ගැනමයි හොයන්නේ. දැනීම ගැන හොයන්න තරම් නුවණක් දෙන්නේ නැහැ. දැනිච්ච දේවල් ගැනමයි හොයන්නේ. කොටින්ම කිව්වොත් පෙනිච්ච දේවල් මොනවාද? විචිත්‍ර වූ, වෛවර්ණ වූ අහවල් දේ. රත්තරම් පෙනුණා, රිදී පෙනුණා, මුතු පෙනුණා, මණික් පෙනුණා, අහවල් වටින දේ පෙනුණා, අහවල් ලස්සන තැන පෙනුණා, අහවල් දේ පෙනුණා. මෙන්න මේකත් එක්කලා කටයුතු කරනවා. ඇහිච්ච දේත් එහෙම, දැනිච්ච දේත් එහෙම, දැනගත්ත දේත් එහෙම. ඒ ටිකත් එක්කලා කටයුතු කරනවා මිසක පෙනීම ගැන හොයන්න නුවණ යෙදෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත්
අපිට දෘෂ්ටි එක්කලා ජීවිත පැවැත්ම පවත්වනවා මිසක පෙනිච්ච දේ තුල බැහැගෙන කටයුතු කරනවා මිසක ඇහිච්ච දේ තුල බැහැගෙන කටයුතු කරනවා මිසක දැනිච්ච දේ තුල බැහැගෙන කටයුතු කරනවා මිසක පෙනීම ඇහිීම දැනීම දැන ගැනීම පිළිබඳව ගවේෂණය කරන්නට හොයන්නට තරම් නුවණක් අපිට අපේ ජීවිත තුල යෙදෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔබ මුලින්ම ස්වභාව ධර්මයට එනවා නම් පෙනීම ඇහිීම දැනීම දැන ගැනීමට එන්න ඕන. ඒක තමයි ස්වභාවය. එහෙම නැතුව ඔබ කළු පාට ගැන හොයලා වැඩක් නැහැ. ඔබ නිල් පාට ගැන හොයලා වැඩක් නැහැ. ඔබ රතු පාට ගැන හොයලා වැඩක් නැහැ. ඒකට හේතුව ස්වභාවය ගැන නෙවෙයි ඔබ හෙව්වේ දේ ගැන. පෙනීමේ ස්වභාවය ගැන හෙව්වේ නැහැ. පෙනිච්ච දේවල් ගැන හෙව්වා. ඇහිීමේ ස්වභාවය ගැන හෙව්වේ නැහැ. ඔබ හෙව්වේ බලු හඬ, කොටි හඬ, වලස් හඬ, මිනිස් හඬ, කුරුළු හඬ, අර හඬ, මේ හඬ ගැන හෙව්වා මිසක ඇහිීමේ ස්වභාවය ගැන හොයන්න ගියේ නැහැ. ස්වභාවය කියනකොටම අපි තේරුම් ගන්න ඕන ඒ ස්වභාව ධර්මයත් එක්ක යන්නේ ස්වභාවය. එහෙනම් පෙනිච්ච දේවල්, ඇහිච්ච දේවල්, දැනිච්ච දේවල්. එතකොට අපි කියනවා අහවල් අහවල් ගඳ, අහවල් අහවල් සුවඳ, අහවල් අහවල් රස, අහවල් අහවල් ස්පර්ශ කියලා කියයි. හැබැයි අහවල් අහවල් කියන දෘෂ්ටි පැත්තක තියලා අපි බලන්න ඕන පෙනීම ඒ ස්වභාවය, ඇහිීමේ ස්වභාවය, දැනීමේ ස්වභාවය, දැනගැනීමේ ස්වභාවය. එහෙම නැතුව පෙනිච්ච දේ ගැන කොච්චර හිතුවත් අපි පෙනිච්ච දේ කැඩෙනවාය, බිඳෙනවාය, වෙනසෙනවාය, නැති වෙනවාය, කුඩු වෙනවාය, බිඳෙනවාය කියලා හිතුවට වැඩක් නැහැ. ඒක හැමෝම අත්දකින දෘෂ්ටියක්. ස්වභාවය නෙවෙයි. ස්වභාවක යාන්ත්‍රණය ගැන හොයනවා නම් පෙනිච්ච දේ කැඩෙන, බිඳෙන, කුඩු වෙන විදිය, වෙනසෙන විදිය හොයලා වැඩක් නැහැ. ඒවා කුඩු කර කරා, බිඳ බිඳා, කඩ කඩා, වෙන් කර කරා බැලුවත් අපිට ධර්ම අභිසමයේ පිණිස හේතුවක් කරගන්නට බෑ. අපිට ධර්මයේ අභිසමය වෙන්න නම් අපි ධර්මතාවය පිළිබඳ හොයන්න ඕන. පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම තමයි ධර්මතාවය. ඒ ටික එක්කලා පාට කරපු, හැඩ කරපු දෘෂ්ටි ටික තමයි පෙනිච්ච, ඇහිච්ච, දැනිච්ච දේ කියලා කියන්නේ. කොටින්ම කිව්වොත් ස්වභාවයෙන් ආපු පෙනීමට ඔබ මුලින් එන්න. ඇහිීමට එන්න, දැනීමට එන්න, දැනගැනීමට එන්න. දෘෂ්ටි ටික පොඩ්ඩක් පැත්තක තියන්න. කොටින්ම කිව්වොත් ඔබ එන්න මේ දැන් ඔබ ඉපදුනා මොහොතට. මේ දැන් ඔබ ඉපදුන මොහොතට එන්න කිව්වම ඔබට තොටිල්ලක හෝ කොට්ටෙක හෝ ඇඳක හෝ නැලවෙන පුංචි දරුවෙක්ව මතක් වෙයි. ඒ මතක් වෙනවා නම් ඔබ ඇවිල්ලා තියෙන්නේ ඒ ඉපදිච්ච මොහොතට නෙවෙයි. එතනට එන්න කියපු ගමන් එතනට තමයි යන්නේ. පුංචි එකෙක්ව මතක් කරගන්නවා. දැන් මේ දැන් ඉපදිච්ච පුංචි එකා දන්නවද පුංචි එකෙක් ගැන? දන්නේ නැහනේ.
මේ දැන් ඉපදිච්ච එකාට පුංචි එකෙක්ගේ රූපයක් මතක් වෙන්නේ නැහනේ. ඒක අපේ මතකයේ මිසක් අපේ දෘෂ්ටිය මිසක් මෙනෙහි කරලා ගත්තේ ඒක නෙවෙයි. ඒ නිසා ඔන්න ස්වභාවය ඉක්මවන්න හරිම අමාරුයි. ඒ කියන්නේ ස්වභාවය මතු කරගන්න හරිම අමාරුයි දෘෂ්ටියෙන්. දැන් ඔන්න දැන් මේ ඉපදිච්ච තැනට ඇවිල්ලා බැලුවොත් ඉපදුනා කියලා දන්නේ නැහැ. මම මෙච්චර පොඩි අරු එච්චර ලොකුයි කියලා හඳුනන්නේ පොඩි ලොකු ભેදයක් නැහැ. උස්මිටි ભેදයක් නැහැ. කළු සුදු ભેදයක් නැහැ. එතකොට විචිත්‍රත්වයක් සුන්දරත්වයක් මොකුත් නැහැ. පේනවා කියලා දන්නේ නැහැ. ඇහෙනවා කියලා දන්නේ නැහැ. දැනෙනවා කියලා දන්නේ නැහැ. දැනගන්නවා කියලා දන්නේ නැහැ. හැබැයි පෙනීමේ ස්වභාවය ක්‍රියාත්මකයි. ස්වභාවය. ඇහිීමේ ස්වභාවය ක්‍රියාත්මකයි. දැනීමේ ස්වභාවය ක්‍රියාත්මකයි. දැනගැනීමේ ස්වභාවය ක්‍රියාත්මකයි. අත්දැකීම තියෙනවා. අත්දැකීම දෙයක් යමක් බවට පත් කරගෙන නැහැ. ඕක තමයි ස්වභාවය කියලා කිව්වේ. දෙයක් යමක් බවට පත් කරගත්තේ නැති අත්දැකීමට ඇවිල්ලා බැලුවොත් ඒ අත්දැකීමේ අතීතෙකුත් නැහැ අනාගතේකුත් නැහැ. හැබැයි ස්වභාවය කියන එක තුල ඉන්න නිසා වර්තමානයේ හැඟීම එනවා. ඒ නිසා තමයි අඬන්නේ දොඩන්නේ අතපය පොළොවේ ගහන්නේ කෙඳිරි ගහන්නේ මොකද්ද? අත්දැකීමේ ස්වභාවයට දක්වන ප්‍රතිචාරය. ඒක තමයි අත්දැකීමේ ස්වභාවය. ඔබ කල්පනා කරලා බැලුවොත් ඒ අත්දැකීමේ ස්වභාවය අපි කාලයට අරගෙන බලමුකෝ මෙහෙම. අපි අද වෙනකොට කාලය වෙන් කරගෙන තියෙන තප්පර මිලි තප්පර මේ විදිහට වෙන් කරගෙන තියෙනවා. එහෙම කාලය වෙන් කළා කාටවත් කාලේ අඩුම තැන මෙච්චරයි කියලා වෙන් කරන්න බෑ. කාලය ගණනය කරන්න ඇත්තටම බෑ. අපි ගණනය කරගෙන ඉන්නවා මෙහෙම තප්පර ගණන් වලින්. හැබැයි කාලේ වේගය කාටවත් ගණනය කරන්න බෑ. එහෙනම් කාලය කඩලා කවදාකවත් මෙච්චර පොඩි කාලයක් කියලා වෙන් කරලා පෙන්වන්න පුළුවන් ඒකකයක් නෙවෙයි කාලය කියලා අපි පනව ගත්තට. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න ඔබට මේ වෙලාවේ වටාපතක් කියලා සිහිපත් කරන්නට දකින්නකොටම සිහිපත් වෙනවා. ඒතකොට එහෙම සිහිපත් වෙන්න කොයි තරම්නම් හිතට වේගයක් තියෙන්න ඕනේද? ඇයි? මේක මිටක් කියලා හඳුනගන්න, මේක ඇන ගහපු තැනක් කියලා හඳුනගන්න, මේක තල්ලත්තක් කියලා හඳුනගන්න, මේක අහවල් හැඩය කියලා හඳුනගන්න, මේක අහවල් රටාව කියලා හඳුනගන්න, ඊට පස්සේ මේක වටාපතක් කියලා හඳුනගන්න මේ සියල්ල ඕනිද නැද්ද? හැබැයි දකින්නකොටම අපිට මෙහෙම වෙනකොටම වටාපත කියලා ඔළුවට ඇවිල්ලා ඉවරයි. එහෙනම් එක සිතුවිල්ලකින් අපිට වටාපත හඳුනගන්න බෑ. සිතුවිලි ගණනාවක එකතුවක් මෙනෙහි කරලා හඳුනගන්න. එහෙනම් අපිට හිතන්න බැරි වේගයක් තමයි එහෙමනම් සිතේ වේගය කියලා කියන්නේ. එහෙනම් හිත කියන එක අපිට අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිත කියන එක අපිට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. සිත කියන එක අපිට මොකද්ද? කිසිම කලක සිතේ ස්වභාවය කියන එක අපිට අල්ලන්න බෑ. සිතේ ස්වභාවය කියන එක අල්ලන්න බැරි වෙන්න හේතුව තමයි සිත කියන එක තියෙන තැනක්
නැති හින්දා. සිත කියන එක තියෙන තැනක් අපිට පනවන්න බෑ. සිතුවිලිත් එක්කයි සිත තියෙන බවට අපිට හැඟෙන්නේ. සිතුවිලිත් එක්ක සිත තියෙන බවට හැඟුණට අපිට කවදාකවත් සිත තියෙන තැනක් අල්ලන්න බෑ. සිත පිළිබඳව අපිට දැනෙන සිතුවිල්ලකින්ද නැද්ද? සිතුවිල්ලකින්. වටාපත කියන සිතුවිල්ලත් එක්කද නැද්ද හිත ගැන අපිට තේරුනේ? වටාපත කියන සිතුවිල්ලත් එක්ක තමයි හිත ඇති බවට අපිට දැනුනේ තේරුනේ. එහෙනම් අපි කල්පනා කරන්න වෙනවා අපි මුළු මහත් ලෝකයේ සියලු අත්දැකීම් ලබන්නේ එහෙමනම් සිතුවිලි වලින්ද නැද්ද? සිතුවිලි වලින්. එහෙමනම් ඔබට පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීමේ ස්වභාවය පිළිබඳව තේරුනේ සිතුවිල්ලකින්. එතකොට මේ පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීමේ ස්වභාවයත් එක්කලා දෘෂ්ටි ගොඩක් ගොඩ නැගුවේ සිතුවිලි වලින්. සිතුවිලි ජාලයකින්නේ දෘෂ්ටි ජාලයක් ගොඩ නැගුවා. ඒ දෘෂ්ටි ජාලෙත් එක්කලා ඔබ මොකද්ද කරන්නේ? ගනුදෙනුව සිද්ධ කරන්න පටන් ගත්තා. ඕක තමයි කලේ. දැන් මෙහෙම කල්පනා කරන්නකෝ. ඔබ හිතනවා මං අහවලා දකින්නවා. අන්න කවුරු හරි දැකලා හිතනවා මේ අහවලානේ. ඔය මිනිහා මෙහෙමනේ. ඔය මිනිහා අර එහෙමනේ. දැන් ඔය මිනිහා මෙහෙමනේ, ඔය මිනිහා අර එහෙමනේ කියලා දැනගත්තේ ඒ මිනිස්සයාද තමන්ගේ හිතද ඒ දැනගත්තේ? ඒතර වෙන මිනිස්සෙක්ව අපි දැනගත්තේ නෑ. ඒ දැනගත්තේ තමන්ගේ සිතේ පහළවීම. ඒ අත්දැක්කේ සිතේ පහළවීම. කවදාකවත් එහෙමනම් තමන්ට තමන්ගේ හිත හැර වෙන මොකුත් හම්බ වෙයිද? අපි හිතා ගන්නවා අහවල් දේ අර විදිහයි. අහවල් දේ අර විදිහයි කියලා ගොඩ නැගෙන්නේ සිතුවිල්ලක්ද නැද්ද? සිතුවිල්ල. අර දේ මේ විදිහයි, අරයා මේ විදිහයි, අරක මෙහෙමයි. නියම රහයි, පැණි රහයි, තිත්ත රහයි, ඇඹුල් රහයි, අර රහයි, මේ රහයි. කොහෙටද දැනෙන්නේ? පහල කරන්නේ සිතුවිල්ලක්ද නැද්ද? සිතුවිල්ල. එතකොට ඒ සිතුවිල්ලමද නැද්ද තමන් වෙන්නේ? ඒ සිතුවිල්ලේ පහළ වීමට අපි කියනවා මම යමක් දැනගත්තා කියලා. සිතුවිල්ලේ පහළ වීමට අපි කියනවා මොකද්ද? මම යමක් දැනගත්තා. එහෙනම් සිතුවිල්ලේ පහළ වීම මොකක් වෙලාද? තමන්ගේ පහළ වීම බවට පත් වෙලා. මගේ පහළ වීම බවට පත් වෙලා. සිතුවිල්ලෙන් තොර තමන්ගේ පහළ වීමක් ගැන කතා කරන්න බෑ එහෙමනම්. අන්තිමට බැලුවොත් තමන් කියලා ආවර්ජනය කරගෙන තියෙන්නේ පහළ වෙච්ච සිතුවිලි ටික. තමන් කවදාකවත් එහෙමනම් අනුන්ව දැකලාද තමන් අනුන් කියලා දෙපැත්තක් ඒ පහළ වෙච්ච සිතුවිල්ලත් එක්ක ගොඩනගලාද? බලන්න. දැන් අපිට පැණි රහ කියලා සිතුවිල්ලක් එනවා. ඒ පැණි රහ කියන සිතුවිල්ලත් එක්ක නියෝජනය වෙනවද නැද්ද? පැණි රසයයි විඳින මමයි. මොකද පැණි රහ කියනකොටම දැනගත්තේ යමක්ද නැද්ද? දැනගත්තේ යමක් නම් දැනගත්තේ කෙනෙක් නෙවෙයිද? යමක් දැනගත්තා නම් දැනගත්තේ කෙනෙක්මද නැද්ද? කෙනෙක්මයි. ඔබ යමක් දැනගන්නවා නම් දැනගන්නේම කවුද?
තමාමද නැද්ද? එහෙනම් කොටින්ම කිව්වොත් දැන ගැනීමම තමන් වෙලාද නැද්ද? දැන ගැනීමම තමන් වෙලා. තමන්ගෙන් තොර දැන ගැනීමක් නැහැ. දැන ගැනීමෙන් තොර තමන් නැහැ. ඕක තමයි න්‍යාය. එහෙනම් තමන්ව නියෝජනය කරන්නේ කොහෙද? පෙනීම, ඇහිීම, දැනීම, දැන ගැනීමත් එක්කලා තමන්ව නියෝජනය කරනවා. තමන් කියලා කියන්නේ මොකටද? ඒකට අපි කියනවා සක්කාය දෘෂ්ටිය. මොකක්ද අපි කියන්නේ ඒකට? සක්කාය දෘෂ්ටිය. අපි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියන වචනේ පාවිච්චි නොකරාට මේ කතා කරන්නේ ඒක ගැනම තමයි. මොකද පෙනීම කියලා කියන්නේ මොකද්ද? යමක් දැන ගැනීම. යමක් කියනකොට මේක රූප සද්ද ගන්ධ රස ස්පර්ශයක්. ඒත් එක්කලා දැනගත්ත විඳීම් හැඳිනීම් දැන ගැනීම් ටිකත් එක්කලා කරපු සංස්කරණයක පහළවීමක්. තව විදිහකින් කිව්වොත් විඥාන නාම රූපයේ දැන ගැනීම. ඒ නම් ටික පැත්තකින් තියුවොත් කොයි විදිහට හරි අපිට පහළ වෙන සිතුවිල්ලම තමයි තමන් බවට පත් වෙලා තියෙන්නේ. සිතුවිල්ලක පහළවීමකින් තොරව තමන්ව නියෝජනය කරන්න විදිහක් නැහැ. තමන්ව හඳුනා ගන්න විදිහක් නැහැ. තමන්ව දැනගන්න විදිහක් නැහැ. තමන් අත්දකින්න විදිහක් නැහැ. තමන් අත්දකින්නේ තමන්ව පහළ වෙන්නේ තමන් ගැන දැනගන්නේ සිතුවිල්ලේ පහළවීම එක්කලාමයි. සිත කොතනද? තමන් එතනයි. ඒකට තමයි අපි ජීවිත අත්දැකීම කියලා කියන්නේ. ස්වභාවය කියලා කියන්නේ. ඔබ එහෙමනම් ඔබේ ජීවිතේ කල්පනා කරලා බලන්න මේ පෙනුණු දැනුණු දැනගත්ත දේත් එක්කලා කොයි තරම්නම් ඒක පාට කරලා හැඩ කරලා විචිත්‍ර කරලා ඒ පාට කරපු හැඩ කරපු විචිත්‍ර කරපු දේත් එක්කලා අතරමං වෙලාද ගිලිලාද කියලා කල්පනා කරන්නකෝ. ඒකේ කොයිතරම් ගිලිලාද කියලා කිව්වොත් පෙනීම කියන දේ ඔබට අමතක වෙලා පෙනිච්ච දේත් එක්ක පෙනිච්ච කෙනාව නියෝජනය කරන ලෝකික ඔබ ජීවත් වෙනවා. හිතන්නකෝ ඔබ හීනයක් දකින්නවා කියලා. ඔබ හීනයක් දකින්නවා. හීනෙන් බඩගිනි වෙනවා කියලා හිතන්න. හීනෙන් බඩගිනි වෙලා බඩ පිරෙන්න කනවා. රහත් භුක්ති විඳිනවා. රසයත් භුක්ති විඳලා බඩ පිරෙනකම් කනවා. නියම කෑමක් කියලා කියනවා. අපි හිතමු හීනෙන් කියලා. නමුත් හීනෙන් බඩ පිරෙනකම් කාලා රසයේ භුක්ති විඳපු ඔබට හීනෙන් කනකොට හීනෙන් බඩගින්න දැනෙනකොට හීනෙන් රසයේ භුක්ති විඳිනකොට ඒක හීනයක් වුණාද? ඒක හීනයක් වුණේ නැහැ. ඒක සැබෑම සත්‍ය අත්දැකීමක් බවට තමන්ගේ ජීවිතේ පත් වුණා.
අපි හිතමු හීනෙන්ම පිට උගුරේ ගිහිල්ලා උස්ම ඉර වෙලා මැරෙනවා. හැබැයි හීනෙන් මැරුණා පිට උගුරේ යන එකේ වෙලාවට ඇත්තක්. මරණයටපත් වෙන එක ඇත්ත වෙනවා. එහි සමහරු හීනෙන් තමන්ව මැරිලා ඉන්නව දැකලා තියෙනවා. තමන්ගේ පවුලේ මැරිලා අඬන විදිය, වැළපෙන විදිය අත්දැකීම් මේ විදිහට ලබලා තියෙනවා. නමුත් ඒ වෙලාවට කවදාකවත් ඒක හීනයක් වෙලා ඇත්තම වෙලා. ඒක ඇත්තම වෙලා. ඒක ඇත්තම ඇත්තක් බවට පත් වෙලා. දැන් කල්පනා කරන්න හීනෙන් නැගිටිනවා. නැගිට්ටට පස්සේ ඔබට හිතෙනවා මොකක් කියලා දැක්කේ? දැක්කේ හීනයක් කියලා හිතා ගන්නවා මිසක හීනයක් කියලා හිතා ගන්නවා එහෙම. හීනයක් කියලා ඔබ හිතනවා. එහෙමනේ. හීනයක් කියලා හිතනවා. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ. දැන් මේ වෙලාවේ භුක්ති විඳිනවා. මේ වෙලාවේ අත්දැකීම් ලබනවා. කනවා බොනවා විනෝද වෙනවා මේ සියල්ල කරනවා. ඒ සියල්ල කරලා දවසේ අන්තිමට හිතලා බලනවා අනේ මේ අපි උදේ නිකලේ මේක. දවල් නිකලේ ඊයේ නිකලේ පෙරේදා නිකලේ අපි මෙහෙම කළානේ කියලා හිතනවා. හැබැයි අර හීනේ දැකලා විඳලා හීනෙන් පස්සේ ඒක හීනයක් කියලා හිතපු විදිහයි. තමන් ඇත්තයි කියලා හිතාගෙන හිටපු දේ කරලා ඉවරලා මේ දේ කරා කියලා හිතපු විදිහේ වෙනසක් තිබුණාට හිතපු විදිහේ වෙනසක් තිබුණාට අත්දැකීම එකමද නැද්ද? බලන්න. අර ලැබපු අත්දැකීමට හීනයක් කියලා නම් කළා. මේ ලැබපු අත්දැකීමට ඇත්තක් කියලා නම් කළා. ඒ නාමික වශයෙන් පනවාගත් නම් කරපු වෙනස හැර අත්දැකීමේ වෙනසක් තිබුණාද? හීනෙන් කාපු එකේ හැබැයින් කාපු එකේ ඒ වෙලාවේ වෙනසක් තිබුණාද? වෙනසක් තිබුණේ නැහැ. එහෙනම් ඔබ ඔබේ ජීවිතේ හීනයයි හැබෑ ලෝකයේ කියලා දෙකක් වෙන් කරගෙන තියෙනවා. හැබැයි එහෙම වෙන් කරගත්තට හීනේ ලැබපු අත්දැකීමයි සැබෑ ජීවිතේ ලැබපු අත්දැකීමයි දෙකම එකයි. හීනෙන් ඔබේ අත කැපුණොත් ඒ වේදනාව ඔබට ලැබෙනවා. ඒ වේදනාව භුක්ති විඳිනවා. හැබැයි කෑ මර දෙනවා සමහර. කෑ ගහගෙන නැගිටින්න. දාඩිය දාගෙන කෑ ගහගෙන නැගිටිනවා. හැබැයි නැගිටලා හිතනවනේ හීනයක් කියලා. ඒ නිසා ඔබ කල්පනා කරගන්න. ඔබ අතීතය කියලා සිහිපත් කරපු විදිහම තමයි එහෙමනම් සැබෑයි කියලා හිතාගෙන අතීතයට ගියා කියලා සිහිපත් කරපු විදිහම තමයි හීනෙදි සිහිපත් කළේ. මම උපමාවකට ගත්තේ. කොටින්ම කිව්වොත් එහෙමනම් මතක තියාගන්න ඔබේ ජීවිතය කියලා කියන්නේ මෙනෙහි කරන බවකින් ලබන අත්දැකීම් ටිකක්. ජීවිතය කියලා කියන්නේ මෙනෙහි කරන ටිකකින් ලබන අත්දැකීම් ටිකක්. මෙනෙහි කරන දෘෂ්ටි ජාලයේ අත්දැකීම් ටික පැත්තක තියලා බැලුවොත් පෙනීම පෙනීමක්. ඇහිම ඇහිමක්. දැනීම දැනීමක්. පෙනීම පෙනීමක් විච්ච තැන පෙනීම පෙනිච්ච දෙයක් බවට පත් කරන දෙයට අපි කියනවා සක්කාය දෘෂ්ටිය. ආත්මීය හැඟීම. ඇහිම ඇහිමක් විච්ච තැන ඇහිම ඇහිච්ච දෙයක් බවට පත් කරන දෙයට අපි කියනවා ආත්මීය දෘෂ්ටිය. දැනීම දැනීමක් විච්ච තැන ඒක දැනිච්ච දෙයක් යමක් බවට පත් කරන එකට අපි කියනවා ආත්මීය දෘෂ්ටිය.
දැන් අපි නිතරම ගන්න උපමාව මොකද්ද? මෙහෙම අත් දෙක එකතු කරනවා. මේකට කියනවා අපි අප්පුඩි හඬක්. අපිනේ කියන්නේ. හැබැයි අප්පුඩි හඬ කියනවාද අප්පුඩි හඬක් කියලා? අප්පුඩි හඬ කියනවාද දකුණු අතයි වම් අතයි එකතු කරලා මාව එළියට ආවේ කියලා? කියන්නේ නැහැ. අප්පුඩි හඬට තියෙයිද මන් දැන් සකස් වෙලා නැති වුණා කියලා? අප්පුඩි හඬ දන්නවද ක්‍රියාවලියක් වුණා කියලා? නෑනේ. නෑ. මේ වෙලාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ හටගෙන නැති වුණා කියලා රූපය දන්නවද වේදනාව දන්නවද සංඥාව දන්නවද සංකාරය දන්නවද විඥානය දන්නවද? දන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ මේ ධර්මතාවයත් දන්නා දෙයක් යමක් බවට පත් කරගෙන දෘෂ්ටිගත වෙලයි මේ තියෙන්නේ. ඒ දන්නා දෙයක් යමක් බවට ධර්මතාවය අපි පත් කරගෙන දෘෂ්ටිගත වුණාට පස්සේ අපිට ධර්ම අභිසමයට යන්න බෑ. ධර්ම අභිසමය ලබන්න බෑයි මේ ධර්මතාවය යමක් දෙයක් බවට පත් කරගෙන අපි ඒක ඇතුලේ හිර වෙලා. ඒක ඇතුලේ අපි මුලාවට පත් වෙලා. අප්පුඩි හඬක් කියලා දන්නේ නැහැ. අප්පුඩි හඬ දකුණු අත වම් අත එකතු කරලා මම නේද නිර්මාණය වුණ බව දන්නේ නැහැ. ඒ වගේ තමයි පෙනීමක් බව දන්නේ නැහැ. පෙනීම ඇහැ ගැන රූපේ ගැන දන්නේ නැහැ. පෙනීම ඇහැ රූපේ එකතු කරලා මාව නිර්මාණය කළා කියලා දන්නේ නැහැ. ඇහිමක් බව දන්නේ නැත්තම් ඇහිම ඇහැ රූපේ ගැන දන්නවද? ඇහිම කන ශබ්ද ගැන දන්නවද? දැනීමක් බව දන්නේ නැත්තම් දැනීමට පුළුවන්ද දිව රසය ගැන පනවන්න? නාසයේ ගන්ධය ගැන පනවන්න? කය පහස ගැන පනවන්න? පුළුවන් කමක් නැහැ. අපිට වෙලා තියෙන්නේ ක්‍රියාවලිය අපි අරගෙන තියෙන්නේ මොකෙන්ද? ආත්මීය දෘෂ්ටිය තවරලා. ඒ නිසා අපිට වෙලා තියෙන්නේ මොහොතක් පාසා ඇති වෙමින් නැති වෙමින් යන ස්කන්ධ පරම්පරාවක් හම්බ වෙලා. කාටද හම්බුනේ? ක්‍රියාවලියටද හම්බුනේ Tamanටද? ක්‍රියාවලියට එහෙම එකක් හම්බෙලා නැහැ. ක්‍රියාවලියට පෙනිච්ච බවක් හෝ පෙනිච්ච දෙයක් හෝ පෙනිච්ච යමක් හම්බෙලා නැහැ. ක්‍රියාවලියට ක්‍රියාවලියවත් හම්බෙලා නැහැ. ක්‍රියාවලිය සහ ක්‍රියාවලියේ අන්තර්ගතය මුණ ගැහෙන්නේ කාටද? Tamanට. තව විදිහකට කිව්වොත් සක්කාය දෘෂ්ටියට. එහෙමනම් ඔන්න අප්පුඩි හඬක් ගැන දන්නේ නැතිනම් අප්පුඩි හඬ දකුණු අත වම් අත ගැන දන්නේ නැතිනම් අප්පුඩි හඬ කියයි හොයන්නේ ඇයිද මං දකුණු අතේ ඉඳලා ආවද මං වම් අතේ ඉඳලා ආවද කියලා? දකුණු අත වම් අත ස්පර්ශ කළා මං හැදුනේ කියලාවත් හොයන්නේ ඇයිද? දකුණු අත ඇතුලේ මං හිටියෙත් නැහැ වම් අත ඇතුලේ මං හිටියෙත් නැහැ. දකුණු අත වම් අත ස්පර්ශ කරනකොට මං ආවා. මේ මොකුත් හොයන්න යනවද? ඇයි හොයන්න යන්නේ නැත්තේ? අප්පුඩි හඬට අප්පුඩි හඬ මුණ ගැහෙන්නේ නැති නිසා. අප්පුඩි හඬට අප්පුඩි හඬ මුණ ගැහෙන්නේ නැති නිසා. ඒ කියන්නේ අප්පුඩි හඬ තුල අප්පුඩි හඬ මුණ ගැහෙන්න ආත්මීය හැඟීමක්, ආත්මීය දෘෂ්ටියක්, ආත්මීය සංකල්පයක් බැහැගෙන නැහැ. එහෙනම් ඔන්න අතීතයක් ගැන කතා කරන්නට වෙන්නේ නැහැ. අනාගතයක් ගැන කතා කරන්නට වෙන්නේ නැහැ. ඒකට හේතුව වර්තමානයේ තුල පිහිටන්ට දෘෂ්ටියක් නැහැ. වර්තමානයේ තුල පිහිටන්ට තිබුණු සක්කාය දෘෂ්ටිය නැහැ.
ඒ නිසා වර්තමානයේවත් පැනවෙන්නේ නැතිකොට අතීතය අනාගතය ගැන කවරනම් කතාවක්. අන්න ඒ වගේ තමයි පෙනීම පෙනීමක් බව දන්නේ නැතිකොට ඇහැ රූපය ගැන පෙනීම කෙසේ හඳුනන්නේද? ඇහිම ඇහිමක් බව දන්නේ නැතිකොට ඇහිම කන ශබ්දය ගැන කෙසේ හඳුනන්නද? දැනීම දැනීමක් බව දන්නේ නැතිකොට දැනීම නාසය ගන්ධය ගැන දිව රසය ගැන කය පහස ගැන කෙසේ හඳුනන්නද? දැනීම හඳුනගත්තෙත් සක්කායෙන්මයි. තමන් කියන හැඟීමනේ. ඒකෙන්ම තමයි දැනීමට පෙනීමට ඇහිීමට පණ පෙව්වේ. ඒ පණ පවාගත්ත සක්කායම තමයි පෙනුනේ මට කොහොමද පෙනුනේ කියලා ගවේෂණය කරන්නට ගියේ. ඇහැ රූපය ස්පර්ශ කරලා මට පෙනුණා. ඔන්න ලෝකෙ හැදෙන හැටි. චක්කුංච පටිච්ච රූපේච චක්කු විඤ්ඤාණං උප්පජ්ජති. විඤ්ඤාණය සකස් වෙන විදිය. එහෙනම් ඔන්න අපි කල්පනා කරන්නට වෙන ඕක තමයි පැවැත්ම. පැවැත්ම සකස් වෙන විදිය. ඒ පැවැත්මත් එක්කලා තමයි අපි මොකද්ද කරන්නේ? මේ සියලු ලෝකේ මතිමතාන්තර දෘෂ්ටිගතයන්ගේ බැහිමෙන් ඒ දෘෂ්ටි මතිමතාන්තර නිගමන තුල එල්බෙමින් කිඳා බහිමින් සියලු කටයුතු සිද්ධ කරමින් යන්නේ. එහෙනම් ඔන්න අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ හේතුඵල ධම කියලා කියන්නේ. ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් නහොත් ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇති කල්ලි මේ වේ මේ උපදීමෙන් මේ උපදී. මේ නැති කල්ලි මේ නොවේ මේ නූපදීමෙන් මේ නූපදී. දැන් කල්පනා කරලා බලන්න. මොකද මේ කියලා කියන්නේ? පෙනීම ඉපදුනා කියලා කියන්නේ මොකක් ඉපදුනා කියන එකද? පෙනීම ඉපදුණු භවට මඤ්ඤණා කරන්නේ කවුද? සක්කාය දෘෂ්ටිය. පෙනීම ඉපදුන කල්හිමයි එහෙමනම් මොකක්ද වෙන්නේ? ඇහැ රූපය ගැන කතා කරන්න මඤ්ඤණා කරන්න යන්නේ. පෙනීමේ මඤ්ඤණාව ඇති කල්ලිම ඇහැ රූපේ මඤ්ඤණාව එතනයි. ලෝකේ ඉපදීම ලෝකේ පහළවීම සියලු දෘෂ්ටිගතයන්ගේ පහළවීම එතනයි. පෙනීම නැති කල්ලි පෙනීම පැනවන්ට බෑ. එහෙනම් පෙනීම පෙනීමක් කියලා නොදන්නා කල්හි පැනවීමක් නැති කල්හි ඇහැ රූපය ගැන පනවන්ට විදිහක්. එහෙනම් මේක ධර්මතාවය අවබෝධ කර ගැනීම පිණිස මාර්ගයේ ප්‍රතිපදාව වැඩිම පිණිස ප්‍රඥාව පහළ කර ගැනීම පිණිස මාර්ග උපදේශය මේ දෙන්නේ. එහෙම නැතුව ඒක කර තියාගෙන අපි මොකද්ද කරන්නේ? මොහොතක් පාසා පෙනීම ඇති වෙනවා ඈ රූපේ උපදිනවා නැති වෙනවා. එහෙම තැනකට යන්නේ. එහෙනම් මේ කතා කරන්නේ සමුදය කියන්නේ ලෝකේ පැත්ත, නිරෝධය කියලා කියන්නේ ලෝකෙන් ඈතර පැත්ත. නිතරම ඔබ මතක තියාගන්න ඔබට මුණ ගැහෙන්නෙම ලෝකේ පැත්ත. ඇයි? නිතරම සක්කාය දෘෂ්ටිය තවරලම තමයි දෙන්නේ. අවිද්‍යාව තවරලම තමයි ඔබට පෙන්වන්නේ. අවිද්‍යාව තවරලා පෙන්නන එක තමයි විඥානයේ ස්වභාවය. විඥානයේ ස්වභාවය.
ප්‍රඥාවේ ස්වභාවය තමයි මේකයි අවිද්‍යාවේ පහළවීම කියලා හඳුනා ගැනීම. ඒ ප්‍රඥාව කවදාකවත් සිතුවිල්ලකින්, හැඟීමකින්, වචනයකින්, ක්‍රියාවකින් ප්‍රකාශයට පත් කළ නොහැක. දැනගැනීමකින්, හඳුනා ගැනීමකින් හෝ ප්‍රඥාව අත්දැකීමකට පත්විය නොහැක. නිරෝධය කියලා කියන්නේ ලබන අත්දැකීමක් නොවේ. නිරෝධය අත්දකින්නවා නම් ඒ නිරෝධය නොවේ. ඒකට හේතුව අත්දකින්නවා නම් අත්දකින්නේ යමක්මයි, කෙනෙක්මයි. අපිට වෙලා තියෙන්නේ නුවණ පහළ කර ගැනීම පිණිස දේශනා කොට වදාරන මේ ධර්මය ඔබ මොකක් කරගෙනද? දෘෂ්ටියක් කරගෙන, ඒක සංකල්පයක් කරගෙන, ඒක ඒකකයක් කරගෙන, ඒකට දමදමා ගලපා බලන්ට යනවා. ඒකට දමදමා ගලපා බලන්නේම දෘෂ්ටියක්. ඒ නිසා මේක ප්‍රවේශමෙන් අවබෝධයට පත්විය යුතුයි. අප්පුඩි හඬ නොදන්නවා නම් දකුණු අත වම් අත ගැන කවර කතාද? ස්පර්ශයෙන් හටගත් හඬ ගැන කවර කතාද? ඒ සියල්ල මඤ්ඤණා. හේතුඵල ධම කියලා කියන්නේ එහෙමනම් සමුදය කියන්නේ ලෝකේ බව පෙන්වලා දෙන එකත්, ඒ හට ගැනීම දෘෂ්ටිගතයක් බව පෙන්වලා දෙන එකක්, දෘෂ්ටිකාන්තාරයක් බව පෙන්වලා දෙන එකක්, ක්‍රියාවලිය පනවන්නේම අවිද්‍යාවෙන් බව පෙන්වලා දෙන නුවණ. ඉතින් මෙන්න මේ නුවණ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ධර්මාභිසමයේ පිණිසම තමන්ට උපකාරයක් බවට තමන් පත් කරගන්නට ඕන. ඒ පිණිසම මේ සාකච්ඡා කරන්නට යෙදුණු ධර්ම කාරණාවන් හේතු වේවා, උපකාර වේවා කියන අදිෂ්ඨානය සිද්ධ කරනවා. අපි හැමදෙනාම ධර්මයේ ජීවිතයට ගලප ගන්නකොට, ධර්මයේ ජීවිතයට එකතු කර ගන්නකොට බලන්නට උවමනයි අපි ධර්මයේ විදිහට දැන කියාගත්ත දේ දෘෂ්ටියක් විදිහට නම් ජීවිතේ ගලපා බලන්නේ. අපිට එතනින් එහාට යන්න බෑ. ඉක්මවන්න බෑ. ඒ දෘෂ්ටිය ඇතුලේ හිර වෙනවා. දෘෂ්ටිය ඉක්මවන විදිය වචනයෙන් අපිට ප්‍රකාශ කරන්නට බෑ. ඒ දෘෂ්ටිය ඉක්මවන නුවණ තම තමන් තුල දැනෙන දෙයක් කියලා කියන්නේ ඒක සිතුවිල්ලකින්, හැඟීමකින් දැනන දෙයක් නෙවෙයි. ඒ ස්වභාවයේ වචනයකින් විස්තර කළ නොහැකි, හැඟීමකින් විස්තර කළ නොහැකි. ඒ නිසා සියලු දෘෂ්ටීන් ඉක්මවීම පිණිස, සියලු දෘෂ්ටීන්ගෙන් මිදීම පිණිස අද දවසේ සාකච්ඡා කරගන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් හේතු වේවා, උපනිශ්‍රේ වේවා, උපකාරයක් බවට පත්වෙත්වා කියන අදිෂ්ඨානය සිද්ධ කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවෙච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දේශක්ඛයෝ නිබ්බානං